අවසානයේදී සිද්ධ කරනවා. මම ඔබ සමග මේ සම්ධ්‍යා යාමයේ ඔබට ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. බුදුදහම පිළිබඳව මූලික අවබෝධයක් ඔබ හැම දිනාටම තිබුණත් තවදුරටත් ඒ අවබෝධය වර්ධනය කරගන්න උපකාරවත් වෙන ධර්ම මාතෘකාවක් තමයි පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඔබ හැමදෙනාම ඊටාම හොඳින් අහලා තියෙන ගාථා පාඨයක් මම ධර්මානුශාසනාවට මාතෘකාව විදියට සඳහන් කළා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝදප්පනම් ඒතං බුද්ධාන ශාසනං. ලංකාවේ පොඩි කාලේ ජීවත් වෙච්ච අයට මතක ඇති උදේ පාන්දර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නේද ස්වදේශීය සේවයේ උදේ පාන්දර මේක යන්නේ. ඒකෙන් මම හිතන්නේ රටේ බොහෝ දෙනෙකුට මේ ගාථාව කටපාඩම්. මේ ගාථාව තේරුම් දැනගත්තත් නොදැනගත්තත් ලක්දිව ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ ගාථාව දන්නවා. ඇත්තටම කවුරු හරි ඇහුවොතින් අපේ ප්‍රශ්නයක් මොකක්ද බුද්ධ ධර්ම කියන්නේ? අපිට දෙන්න තියෙන සංක්ෂිප්තම උත්තරය තමයි මේ ගාථාව. කවුරු හරි ඇහුවොතින් මොකක්ද බුදුහාමුදුරුවෝ කියන කාරණාව කියලා මොකක්ද බුදුහාමුදුරුවෝ උගන්වන්නේ කියලා ඇහුවොත් ඕනිම කෙනෙකුට ඊටාම සංක්ෂිප්තව ලබා දිය හැකි සරලම ඒ ගැඹුරුම උත්තරය සබ්බ පාපස්ස අකරණං සියලුම පව් වලින් වළකින්න කුසලස්ස උපසම්පදා කුසල් කරන්න සච්චිත්ත පරියෝදප්පණං සිත සම්පූර්ණ දමනය කරගන්න ඒතං බුද්ධාන ශාසනං මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. එතකොට අපිට එතනින්ම පැහැදිලි වෙන එක කරුණක්. ලෝකේ පහළ වෙන බුදුහාමුදුරුවරු වෙනස් වෙනස් ධර්මයන් දේශනා කරන්නේ නැහැ. වෙන වෙන නම් වලින් එක් එක් කල්පවල බුදුහාමුදුරුවරු පහළ වුණාට දේශනා කරන්නේ එක ධර්මයක්. එතකොට මෙය ගෞතම බුදුහාමුදුරුවන්ගේ නිර්මාණයක් නෙමෙයි. ඊට කලින් මේ ධර්මයම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට කලින් කොණාගම, ඊට කලින් කකුසඳ මේ විදිහට ගත්තාම අපි දන්න බුදුවරුන්ගේ ධූරාවලියේ 28 නමක් ඉන්නවා. හැබැයි බෝධිසත්වයන් වහන්සේගේ පාරමී කාලය තුල උන්වහන්සේට මුණ ගැහිච්ච බුදුවරු ප්‍රමාණය ලක්ෂ ගණන්. එච්චර දිගු කාලයක් අසංඛ්‍ය 20ක් විතර දිගු කාලයක් බෝධිසත්වයෝ පාරමී පුරද්දි බුදුවරු මුණ ගැහුවා. ඒ සෑම බුදුහාඳුරු කෙනෙක්ම ඉගෙනුව ධර්මයේ තමයි මේක. සබ්බ පාපස්ස කරන සියලුම පව් වලින් වළකින. සියලු පව්. ඒ වචනේ හරියට මතක තියාගන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් අපේ ඔළුවට ගිහිල්ලා තියෙන එක තමයි ලොකු පව් කරන්න හොඳ නැහැ. ඔය පොඩි පව් නම් බැරිම වුණොත් කලාට කමක් නැහැ. බුද්ධ ධර්මයේ එහෙම කිසිම මේ වර්ගීකරණයක් නැහැ. ලොකු පව් පොඩි පව් ඒව කරාට කමක් නැහැ කියලා බුද්ධ ධර්ම කතා කරන්නේ නැහැ කොතනක. බුද්ධ ධර්ම කියන්නේ සබ්බ සියලුම පාප පව් අකරණං නොකිරි. සියලු පව් නොකිරි. ඒකට තව වචනයක් අපි සංක්ෂිප්තව පාවිච්චි කරනවා සීලක.
සියලු පව් නොකිරීමට අපි පාවිච්චි කරන ධර්මයේ තනි වචනය තමයි සීල. සීල සෑම ආගමකම මූලික ආචාර ධර්මයක් ලෙස දේශනා. හැම ආගමකම සීල් තියෙනවා. බුදු සමයේ පංච සීල, අෂ්ටාංග සීල, ගිහි දස සීල, සාමණේර දස සීල, ප්‍රාතිමෝක්ෂ සංවර සීල මේ ආදී වශයෙන් ශීලයෙහි එක් එක් පියවරවල් බුද්ධ ආගමේ කතා කරනවා. හැබැයි අවසාන වශයෙන් මෙහිදී අපේක්ෂා කරන කාරණාව තමයි මනුෂ්‍යයා තුල මූලික ක්ලේශ ධර්මයන්හි සංවරයක් ඇති කරන්න ඕනේ. කෙලෙස් වල මූලික සංවරයක්. දැන් මම ප්‍රාණඝාත කරන්නේ නැහැ කියන එකේ අදහස තමයි මම తాවකාලිකව මේ තරහ අඩු කරගත්තා. తాවකාලිකව තරහ අඩු කරගත්තම මගේ අතින් සතු මැරෙනවා. මම తాවකාලිකව මගේ ආසාවක් පාලනය කරගත්තොත් යම්කිසි තැනක තියෙන දෙයක් දැකලා ඇති වෙන මම ඒක හොරකම් කරනවා. ඊළඟට ගිහියෝ නම් ඔය ඇත්තෝ තමන්ගේ හිතට එන රාගය, ලිංගික තෘෂ්ණාව මුල් වෙච්ච ආශාවක් පාලනය කරගත්තොත් ඔබ කාම මිත්‍යාචාරයට යන්නේ නැහැ. මේ විදිහට ගත්තහම ඇත්තටම කිව්වොත් සීලයෙන් වෙන්නේ తాවකාලිකව කෙලස් ප්‍රහීන කරගන්න. ඒකට කියන්නේ තදංග වශයෙන් කෙලස් යටපත් කරනවා. සීලයෙන් කරන්නේ තදංග වශයෙන් తాවකාලිකව කෙලස් යට කරගන්න. ඒක මං හිතන්නේ ඔබගේ ගෘහ ජීවිතයේ අර්බුද අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය. తాවකාලිකව එන කෙලස් ධර්ම පුළුවන් තරම් හිත පාලනය කරගෙන යටපත් කරගත්තොත් ගෘහ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ප්‍රාණඝාත කරන්නේ නැති කෙනෙක් බවට ඔබපත් වුණොත් කොච්චර ද්වේෂය ආවා. ඒ සීලය ඔබ ඉන්නව නම් ඉතින් අනිත් එක්කෙනාට ලොකු ජීවිතය පිළිබඳව විශ්වාසයක්. ඒකනේ වටිනම දේ. ආත් එක්ක හරි ජීවත් වෙනකොට අනිත් එක්කෙනාට එන්න අවශ්‍යයි මෙයා මාව මොන හේතුවක් ඇතුළෙවත් මරන්නේ නැහැ කියන විශ්වාසය. ඒ විශ්වාසය අනිකට දෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි බුද්ධ ධර්මයට අනුව පාණාතිපාත. අභය දාන. අභය දාන. ජීවත් වෙන්න අවස්ථාව සුදානම් කරනවා. ඒක මිනිස්යාගේ ඉඳලා මේ කූඹිය දක්වා හැම සතාටම ඒක අවශ්‍යයි. ඊළඟට අපි බය මේ මගේවා හොරකම් කරගන්නද කියලා. අපි කවුරු හරි කෙනෙක් අපේ අනුන් සතු දෙයට තියෙන තෘෂ්ණාව අපි පුළුවන් තරම් පාලනය කරගත්තොත් අපි අනිත් එක්කෙනා සතු දේ හොරකම් කරන්නේ. එතකොට එයාට එයාගේ දේපල පිළිබඳව සුරක්ෂිත බව අපි දෙනවා. මොකද හැම එක්කෙනාම තමන්ගේ දෙයට ආසයි. කවුරුත් මුලින්ම සබ්බේසං ජීවිතම් පියං ඔක්කොටම ජීවිතේ ප්‍රියයි. ඊළඟට ජීවිතේ ප්‍රිය වුණාට පස්සේදී තමන්ගේ මේ දේවල් වලට තමයි ඊළඟට ආදර. දැන් මෙහි බොහෝ කෙවල් වල මම දකින්නවා මේ security camera හයි කරලා තියෙනවා. කාරණා දෙකක් වෙනවා. එකක් ජීවිතේ වෙනුවෙන් අනික දේපල වෙනුවෙන්. ඒකට මේ ඒවා පරිස්සම් කරගන්න ආරක්ෂා කරගන්න අපගේ මනසේ තියෙන දැඩි කැමැත්ත තමයි අපි මොකක් හරි ආරක්ෂණ පද්ධති හොයන්නේ. ඉතින් ඔබට බැරි වෙයි ඇත්තටම හැමෝගෙම දේවල් ජීවිතේ පුරාම අරසා කරලා දෙන්න. ඒත් ඔබට පුළුවන් වෙයි ඔවුන්ගේව ඔබ මැදිහත් වෙලා හොරකම් කරන්න නැතුව ඉන්න. උදාගම කතා කරන්නේ මේ වගේ සරල තැනක්. ඔබට බැරි වෙයි මුළු මේ ඔබ දන්න ඔක්කොගෙම දේවල් ආරක්ෂා කරලා දෙන්න. ඒත් ඔබට පුළුවන් ඔබ නිසා ඒවා ඔවුන්ට අහිමි වෙන එක නවත්තන්න. පැහැදිලිනේ කාරණාව නේද? ඔබට පුළුවන් ඒක අභේදානයක් නේ. මොකද දේපල නැති වෙයි කියලා බයෙන් ඉන්න මිනිස්සයාට ලොකු අභේදානයක් තමයි
අර මේ දේවල් අපි හොරකම් කරන්නේ කියන තැනට අපි ප්‍රතිපත්තියකට එන්නේ. කාම මිත්‍යාචාරය ගත්තත්, මුසාවාදය ගත්තත්, ඒ සියලුම ශික්ෂා පදවල බුද්ධ ආගම සාකච්ඡා කරන්නේ මූලික කෙලෙස් යටපත් කිරීම. දැන් ප්‍රාණඝාතය තුලින් වළකිනකොට එයාගේ ද්වේෂය යටපත් වෙනවා. අදින්නාදාන කාමේසු මිච්ඡාචාර රකින්නකොට එයාගේ ලෝභය යටපත් වෙනවා. ලෝභයෙන් හින්දා නේද දෙක කඩන්නේ. ඊළඟට මුසාවාදා සුරාමේරය වගේ දේවල් කඩන්නේ මෝහයෙන් හින්දා ගොඩක් අර ආසාවටත් ආසාව වැඩි හින්දාත් මුසාවාදා කඩනවා. මොකද කවුරු හරි ගාව තියෙන එකක් අපිට ලබා ගන්න ඕනි වුණාම අපි බොරු කියන්න පුළුවන් නේ. එහෙම නැත්නම් මේ තියෙන එකක් නැති වෙන එක වළක්ව ගන්න අපි බොරු කියන්න පුළුවන්. ඒ වගේ ආසාවටත් මුසාවාදා කඩනවා. හැබැයි බොහෝ වෙලාවට මෝහය මිනිස්සුන්ගේ බොරු කීම් වලට හේතුව වෙනවා. ලබා ගන්නයි තියා ගන්නයි තමයි වැඩිපුර බොරු කියන්නේ. සුරාව පානය කිරීමත් ඉතින් බුද්ධ ධර්මයට අනුව කල්පනා කරොතින් ඇත්තටම එය මෝහ මූලිකව කරන ක්‍රියාවක්. ඒක හැබැයි මේ මම ඔබට කියන්න ඕනි ඒක පවක් විදියට නෙමෙයි බුද්ධ ආගමේ කතා කරන්නේ. ඒක මේ පරිහානි කර ධර්මයක්. සතර කර්ම ක්ලේශවල සුරාමේරේ මජ්ජපමා දට්ඨාන දක්වලා නැහැ. සිංහලෝවාද සූත්‍රයේ සතර කර්ම ක්ලේශ කියලා දක්වන්නේ කෙනෙක් ඍජුවම අපායගාමී වෙන්න පුළුවන් අකුසල් හතරයි. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද. හැබැයි සුරාව දක්වන්නේ සිංහලෝවාද සූත්‍රය තුළ මිනිස්යාගේ පරිහානි කර ධර්මයක්. ඉතින් සුරාව බොණ්ඩ අපැහි වුණාම ඉතින් අනිත් ගොඩක් දේවලුත් නැති වෙන්න පුළුවන්. අනිත් සිලුත් ඉඳෙන්න පුළුවන්. මොකද මදයටයි ප්‍රමාදයටයිපත් වෙනවනේ. මජ්ජ කිව්වේ මදයට, පමා කිව්වේ ප්‍රමාදයට. මත් වතුර මත්ද්‍රව්‍ය පාවිච්චි කළොත් ඇල්කොහොල් තමන්ගේ ශරීරයට මේ ගත්තොත් මේ බේත්වල තියෙන ඒවා නෙමෙයි. මදසාර විදියට ගත්තොත් ඉතින් එයාලට ඒක නිසා යම්කිසි මදයක් සහ ප්‍රමාදයක් එන්න පුළුවන්. ඒක ආර්ථිකමය වශයෙන්, සෞඛ්‍යමය වශයෙන් හැම පැත්තෙම බුදුහාමුදුරු කියනවා යාළ ප්‍රමාදයි. ඒ නිසා තමයි ඒක එපා කියන්නේ. ඉතින් මෝහය බහුල අයට ඉතින් ඒක එහි තියෙන අනතුර තේරෙන්නේ නැහැනේ. මොකද එහි තියෙනවනේ රස විඳින පැත්ත. ඒ පැත්තට අපි වසඟ වුණාම අනිත් පැත්ත අපි අතහැරලා. කෙසේ නමුත් බුද්ධාගම ඔබට සබ්බපාපස්සකරණම් කියලා යෝජනා කරන්නේ මූලික කෙලෙස් යටපත් කරගෙන සිල්වත්. ඒ කාර්ය අෂ්ටාංගික මාර්ගයට ගියොත් සබ්බපාපස්සකරණම් කියනකොට අංග තුනක්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. නිවන් දකින්න සියලු බුදුවරු කියලා දුන්නු මාර්ගයනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහි අංග තුනක් තියෙනවා. සම්මා වාචා, නිවැරදි වචන කතා කිරීම හැවත් වාචසික අකුසල කර්ම හතරකින් අයින් වීම. මොනවද? බොරු කීමෙන් වළකින එක, කේලම් කීමෙන් වළකින එක, පරුස වචන කීමෙන් වළකින එක, හිස් වචන කීමෙන් වළකින එක. සම්මා වාචා කිව්වේ ඔකට. ඊළඟට සම්මා කම්මන්ත, කාම මිත්‍යාචාරයෙන් වළකින එක, ප්‍රාණඝාතයෙන් වළකින එක, හොරකමෙන් වළකින එක. සම්මා කම්මන්ත. ගොඩක් අය හිතන සම්මා කම්මන්ත කියන්නේ නිවැරදි කර්මාන්ත කියලා නෑ. සම්මා කම්මන්ත කියන්නේ නිවැරදි කර්මාන්ත නෙමෙයි, නිවැරදි ක්‍රියා. නිවැරදි ක්‍රියා. නිවැරදි ක්‍රියා නම් අර වැරදි ක්‍රියාවලින් පරිබාහිර වෙච්ච කායික ක්‍රියාව. ප්‍රාණඝාත කරන්නේ නැති, හොරකම් කරන්නේ නැති, කාම මිත්‍යාචාරයට යන්නේ නැති එක්කෙනෙක් සම්මා කම්මන්ත. සීලයේ දෙවෙනි කොටස කායික පැත්ත. අරක වාචසික පැත්ත. ඊළඟට අපි සිල් පින්ද ගන්න පුළුවන් වෘත්තීයමය ජීවිතේ. වෘත්තීයමය ජීවිතේදී සිල් පින්ද ගන්නට සිද්ධ වෙනවා. ඉතින් නිවන් දකින්න හිතන කෙනෙකුට බුද්ධ ආගම සම්මා ආජීවය යෝජනා කරනවා. තේරුණානේ? මේක පටල ගන්න එපා.
නිවන් දකින්න වැඩපිළිවෙලයි ලාභ ලබන වැඩපිළිවෙලයි එකක් නෙවෙයි. මොකද හැම එකක්ම මේ ලෞකික ජීවිතයට සංසන්දනය කරලා තේරුම් ගන්න බෑ. ඉතින් කවුරු හරි කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම බුදුහාමුදුරුවෝ කියන විදියට වසවිස වෙළඳාම් කරන්නේ නැතුව බුදුහාමුදුරුවෝ කියන විදියට මස් මාංශ වෙළඳාම් කරන්නේ නැතුව බුදුහාමුදුරුවෝ කියන විදියට අවි ආයුධ ව්‍යාපාර කරන්නේ නැතුව කොහොමද මේ ලෝකය පවත්වන්නේ? කොහොමද මේ ලෝකය සංවර්ධනය කරන්නේ? ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ ඉතින් මොකද සංවර්ධනය පිළිබඳ වැඩපිළිවෙලක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ මේ සංවර්ධනයෙන් අයින් වෙලා තමන්ගේ සනසිල්ල හොයාගන්න වැඩපිළිවෙල. ඉතින් ඒ වැඩපිළිවෙලට අදාළව කවුරු හරි ගමන් කරනවා නම් එයාට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම අවි ආයුධ වෙළඳාමෙන් වළකින්න. වස වෙළඳාමෙන් වළකින්න. විස වෙළඳාමෙන් වළකින්න. සත්වය මස් මාංශ වෙළඳාමෙන් වළකින්න. මත්ද්‍රව්‍ය මත් වතුර වෙළඳාමෙන් වළකින්න. ඒ වයින් වැළකීලා සම්මා ආජීවේන ජීවිකං කප්පේ. නිවැරදි ව්‍යාපාර ක්‍රමයකින්, නිවැරදි කෘෂිකාර්මික ජීවන ක්‍රමයකින්, නිවැරදි වෘත්තියකින් කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එතන තව ටිකක් ඈතට යනවා මේක විස්තර කරද්දී ඔබ කිනම් වෘත්තියක් කරත් එතනට ධර්මානුකූල වෙන්න ඕන. ආජීව කියන්නේ ඒකයි. දැන් මෙතන ඉන්න ගොඩක් අය කියයි එහෙනම් අපි නම් දැන් සම්මා ආජීවයේ ඉන්නවා. මොකද අපි ඔය කියන බිස්නස් පහෙන් එකක්වත් කරන්නේ නැහැ. හරි. හැබැයි ඔබ කරන වෘත්තිය ඇතුලේ ඔබ කොච්චර දුරට අවංකද? සිල්වත්ද? මොකද කරන වෘත්තියේ තොරකම් කරන්න පුළුවන්. කරන වෘත්තිය ඇතුලේ පුළුවන් ඕනනම් මෙහෙනම් ඒව බැරි වෙයි. ලංකාවේ වගේ පුළුවන්. ඇමරිකාවේ මං හිතන්නේ ඕවා ඔක්කොම පටිගත වෙනවා කියලා. සාමාන්‍යයෙන් 3ට ගිහිල්ලා 4:00ට කියලා අස්සම් කරන්න පුළුවන්. එතකොට පැය 1:00ක් විතර අදින්නා දානවා තමයි. එතකොට මොකද වෙන්නේ? එයා හොඳ ගුරුවරයා. එයා හොඳ දොස්තර මහත්තයා. එයා හොඳ ඉංජිනේරුවා. එයා බැලු බැල්මට වෘත්තීය ධර්මානුකූලයි. හැබැයි එය ධර්මානුකූලද නැද්ද කියන එක තීරණය වෙන්නේ එයා ඒකෙදී හොරකම් කරනවද? එයා ඒකෙදී කපටිකම් කරනවද? එයා ඒ වෘත්තියේදී බොරු කියනවද? එයා ඒ වෘත්තිය ඇතුලේ වෙනත් අධාර්මික වූ උපාය මාර්ගයන් හිනියලෙනවද? වෘත්තිය ඇතුලේ උඩට යන්න, වෘත්තිය තුල ස්ථාවර වෙන්න, වෘත්තිය නැති වෙන එක වළක්ව ගන්න. එක හේතු මත අපි දේවල් කරනවානේ. ඒ නිසා බුද්ධාගම සම්පූර්ණයෙන්ම යෝජනා කරන්නේ සම්මා ආජීව කියලා. ඇත්තටම කියනවා නම් අර කියපු ලෝභ, ද්වේෂ, මෝහ වැරදි ක්‍රියාවන් කරලා වර්ධනය කරගන්නේ නැතුව ජීවත් වෙන්න. ලෝභ, ද්වේෂ, මෝහ කොහොමද තියෙනවා මේ අනුමත ක්‍රියාවන් ඇතුලේ. නේ මොන රස්සාව කළා තණ්හාව නැත්තම් රස්සාව කරන්න බෑනේ. මොන රස්සාව ඇතුලේ වුණත් මේ යම් ගැටීම් තියෙනවා. පටිගයක් තියෙනවා. පටිගයක් නැත්තම් අලුත් නිපැවුම් හොයාගන්න බෑනේ. ගැටෙන්න එපා. ගැටුණමනේ අලුත් ඒවා හොයාගන්නේ. ඒක නෙමෙයි මෙතන කාරණේ. මෙතන කියන්නේ මොකක්ද? ඔබට දෙයක් ලබා ගැනීම වෙනුවෙන් වැරදි ක්‍රියාමාර්ගවලට යන්න එපා. ද්වේෂය තිබුණට ද්වේෂයට වඩා නරකයි ද්වේෂය මත පදනම් වෙලා කරන වැරදි. ඒක නිකන් සරලව තේරලා දෙන එක හොඳයි මං හිතනවා. මෙන්න මේ වගේ. දැන් කවුරු හරි කෙනෙක් පොල් කැඩුවට කමක් නැහැ. දැන් පොල් කඩන්න ඕනේ උත්සාහය, නේ, වීර්යය, දහඩිය වැගිරවීම, අතපය වෙහෙස වීම, ඒ වගේ ගොඩක් ඒව කරන්න ඕනේ පොල් කඩන්න. එතකොට එයා එහෙම පොල් කඩලා ගෙනල්ලා ඒව විකුණාගෙන ජීවත් වීම බුද්ධාගමට අනුව එක ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි බුද්ධාගම අහනවා
ඔයා මේ පොල් ගෙනාපු විදිය කියන්න පුළුවන්ද කියලා. තේරුණාද? ඒ කියන්නේ පොල් ගෙනාවේයි කියලා නෙමෙයි අහන්නේ. බුද්ධාගම අහන්නේ ඔයා මේ පොල් ගෙනාපු විදිය ඔයාගේ හෘදේ සාක්ෂියට එකඟව පැහැදිලි කරන්න පුළුවන්. මොකද සේතාවක් කිත්තේහි දාඩිය වැගිරවීම කරලා බාහ බල පරිචිතේ යතපය වෙහෙසවලා උට්ටාන විරිය ආදි ගතේහි උට්ටාන වීර්යයෙන් යුක්තව කටයුතු කරලා තමයි පොල් කඩන්න වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ අනුන්ගේ වත්තකට පැනලා හොරෙන් පොල් කඩන කොටත් දාඩිය දානවා. මම මේ දාඩිය මාංශයෙන් ගෙන ආපුවා කියන්න බෑ. දාඩිය දානවා හොරෙන් පොල් කඩනකොට. මේ දාඩිය දානනේ අහුවේයිද? මොකද රෑ දෙකට විතර ගස්නා කියන්නේ. මේ පොල් බිමට වැටෙන්න දෙන්න බෑ. කටින් එල්ලගෙන බාන්නේ. අනුන්ගේ වතු වල කුරුම්බ කඩපු අය දන්නේ නැති ලංකාවේ. නේ? ඒකට කොච්චරනම් මේ ඕනිද අපිට උත්සාහයක්, වීරියක්, දාඩිය වැගිරවීමක්, අතපය වෙහෙසවීමක්. හැබැයි උදේට ඇහුවොත් පොලිසියෙන් ඇවිල්ලා කොහෙන්ද තමුන්ට පොල් කියන්න බෑ. මොකද ඒ පොල් මොන පොල්ද? හොර පොල්. බුද්ධාගම කතා කරන්නේ පොල් ගේන්න එපා කියලා නෙවෙයි. පොල් ගෙනාවේ කොහොමද කියලා කියන්න පුළුවන් විදියට ගේන්න. විනිවිද බා මේ ට්‍රාන්ස්පරන්සි විනිවිද බා එක පවත්තක තමන්ගේ ජීවිතේ මේ විනිවිද භාවයේ පවත්ව ගන්න අයට පුදුම මේ උජුපටිපන්න කමක් එනවා. ඒ කියන්නේ ඍජු බවක් එනවා තමන්ගේ ජීවිතේ තමන් කරන දේවල් අනිත් අයට ඕනිම වෙලාවක ඒකට අදාළ සාක්ෂි පෙන්වන්න පුළුවන්. ඒක සම්මා ආජීවයේ සීලයේ තියෙන තව පැත්තක්. වෘත්තිය නිසා දුසිල්වත් වෙන්න එපා. ඔන්න ඔය අංග තුනම මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග තුනම යම්කිසි කෙනෙක් ඊටාම හොඳින් ආරක්ෂා කළොත් පුහුණු බුද්ධාගම කියනවා ඔහු සීලවන්ත එක්කෙනෙක්. අර ගාථාවේ කියනවා සබ්බ පාපස්ස අකරණ. සියලුම පව් වලින් එයා ගැලවිච්ච කෙනෙක්. ඉතින් මේක මම දන්න තරමට රකින්න බැරි සීමාවක් නෙමෙයි. මේ අප්‍රායෝගික සීමාවක් නෙමෙයි. මේ පළවෙනි පදය gedara ඉඳන් කිසි කරදරයක් නැතුව පුහුණු වෙන්න පුළුවන්. මේක gedara ඉඳන් මේ ගෘහ ජීවිතයේ ගෙවන ගමම්ම ඔබ පුහුණු කරොතින් ඔබට ආධ්‍යාත්මික දියුණුවේ සැලකිය යුතු දුරක් යන්න පුළුවන්. සැලකිය යුතු දුරක්. මොකද සියලු බුදුවරුන්ගේ අනුශාසනාවෙන් පළවෙනි පාඩය ඔබ සම්පූර්ණ කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අංග 3ක් ඔබ පුහුණු කළා. ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද ඔයත්තන්ට සිද්ධ වෙනවනේ කැමති වුණත් අකමැති වුණත් මේ ගෙවන කිහි ජීවිතේ කටයුතුත් කරගෙනමනේ මේ නිවන් මඟ පුහුණු වෙන්න ඕන. දැන් ඔක්කොමලා පැය 24ම පන්සල් දුවන්න ගත්තොත් මොකද වෙන්නේ? මේ පැය 24ම ඔබගේ අරමුණ බලාපොරොත්තුව බවට ගිහි ගෙදර ඉන්න ගමන් මේ ආගමික කටයුතු කරන්න යොදවීම වුණොත් මොකද වෙන්න පුළුවන්? ගිහි ගෙදර කටයුතු අඩාල වෙනවා. ගිහි ගෙදර කටයුතු අඩාල වුණොත් ඊට පස්සේ ආයෙත් ඔබට සිල් රකින්න හෝ ගුණ ධර්ම වඩන්න හෝ බැරි පරිසරයක් උදා වෙනවනේ. ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා ඔබගේ ගිහි ගෙදර කටයුතු අවුල් කරගන්නේ නැතු බුද්ධ ධර්මය පුහුණු කරන්න ඔබට ඔය සබ්බ පාපස්ස කරණන් තුල පිහිටා සිටීමෙන් පුළුවන්. ඒක මම විශ්වාස කරනවා මේ වගේ රටක ජීවත් වෙන ඇත්තන්ට පළවෙනි පියවරක් විදියට විශාල දුරක්. මේ වගේ රටක ඊටාම කාර්ය බහුල රටක අනිත් අයගේ උපකාරය නැතුව ගෙදර එකිනෙකාගේ උදව් නැතුව ගෙදර ජයග්‍රහණ ලබන්න දුෂ්කර තැනක
ජීවත් වෙද්දී ඔබ මෙතන පිහිටන්න. අනිත් එක තමන් එක්ක ජීවත් වෙන අනිකා සියලුම පව් වලින් අයින් වෙලා ඉන්න කෙනෙක් කියන විශ්වාසය මොන තරම් ප්‍රයෝජනවත් වෙනවද මිනිස්සෙකුට ජීවත් වෙන්න. ඒක ලොකු ප්‍රයෝජන. ඒ විශ්වාසය තමයි මම හිතන්නේ ඔබගේ ලොකුම ශක්තිය වෙන්නේ ඔබගේ සම්බන්ධකම්. ඒ සීලය. ඒ හින්දා එය ඔබ දියුණු කරගන්න උත්සාහ කරන්න බුදුවරුන් සියලු දෙනාගේම අනුශාසනාවේ පළවෙනි අංකය ඕක. ඒ වගේම ඊළඟට දෙවෙනි අංකය මොකද්ද? කුසලස්ස උපසම්පදා. කුසල් වඩ. කුසල් අකුසල් කියලා වර්ග දෙකක් අපි නිතර අහනවානේ. කුසල් අකුසල්. කුසල් යනු කුමක්ද කියලා අහුවොත් සරලව දෙන්න පුළුවන් උත්තරේ තමයි නිවන අරමුණු කරගෙන තමන්ගේ සිත යහපත් සිතුවිලි වලින් ගොඩනංවා ගැනීම. එනම් අලෝභ, අදෝස, අමෝහ කියන චෛතසික වලින් සිතුවිලි වලින් ඔබගේ හිත ගොඩනගා ගැනීම කුසල ධර්මයන් වැඩිමයි. ඒ කියන්නේ ගොඩනගෙන්න ඕනේ මේ චෛතසික තුන. හැබැයි ඒකට ක්‍රියාමාර්ග තියෙනවා. මොනවද ක්‍රියාමාර්ග? සම්මා වායාම අන්න පළවෙනි ක්‍රියාමාර්ගය. දැන් දවසේ ජීවත් වෙද්දී මේ අකුසල චෛතසික වර්ධනය වෙන එක අඩු කරගන්න අකුසල චෛතසික වලින් පුළුවන් තරම් නිදහස් වූ ජීවිතයක් ගෙවන්න බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා සම්මා වායාම. ඊටාම නිවැරදි උත්සාහයක් අවශ්‍යයි. වායාම කිව්වේ ව්‍යායාම නෙමෙයි. වෑයම, උත්සාහය, වීර්යය කියලා කියන්නේ ඒක. උත්සාහයක් අවශ්‍යයි. මොනවටද? නූපන් අකුසල සිතුවිලි උපදින එක වළක්ව ගන්න ඕන. නූපන් අකුසල සිතුවිලි උපදින එක වළක්ව ගන්න දවසේ අපි වෑයම් කරන්න. ඒ කිව්වේ මේ වෙනකොට නැති තරහ ඇති වෙන එක වළක්ව ගන්න දවසේ වග බලා ගන්න. මේ වෙනකොට නැති ආසාවල් ඇති වෙන එක වළක්ව ගන්න වග බලා ගන්න. මේ වෙනකොට නැති ඊර්ෂ්‍යාවල් ඇති වෙන එක වළක්ව ගන්න වග බලා ගන්න. මේ වෙනකොට නැති මාන්නේ ඇති වෙන එක වළක්ව ගන්න වග බලා ගන්න. නූපන් අකුසල් උපදින එක වළක්වා ගැනීම. ඒකට ඉතින් ඊළඟට කියනවා උපන් අකුසල් අයින් කරගන්න ඊළඟට වීර්යය. ඊළඟට ඉතින් අපේ තියෙනවනේ ඇතුලේ කලින් අරගෙන ආපුවා බෞද්ධයෝ සංසාරික ගමනක් විශ්වාස කරනවනේ. එතකොට සංසාරික ගමනේ අපි එද්දී අපි අරගෙන ආපු රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා. ඒකනේ අපි නැවතත් උපදින්නේ. එතකොට අර අලුත් ඒවා උපදින එක වළක්ව ගන්න බලන්නත් ඕනි. තියෙන ඒවා ඊළඟට පුළුවන් තරම් අයින් කරගන්න බලන්නත් ඕනේ. පළවෙනියෙන් මම කියන්නේ මේ අලුත් ඒවා උපදින එක වළක්ව ගන්න බලන්න. දැන් තුවාලයක් හැදුනම මෙතන ඉන්නවා වස්ත්‍ර නෝනලා. එහෙමනේ. තුවාලයක් හැදුනම මේ මුලින්ම අපි උත්සාහ කරන්න ඕනේ ඒකට විස බීජ එන එක නවත්ත ගන්න. තුවාලයක් හැදුනම පළවෙනියටම විස බීජ එන එක නවත්ත. දෙවනියට අපි උත්සාහ කරනවා ඇතුලේ තියෙන විස බීජ අයින් කරන්න. ඒකනේ නේද? පළවෙනියෙන් ඒකනේ තුවාල හැදිලා අපි ගියාම දොස්තර මහතුරු තුවාලේ වහලා දාන්නේ. සීල කියන්නේ වහලා දාන්න. පැහැදිලි? තුවාලේ වහලා දානවා. අලුත් අකුසල් සිතුවිලි උපදින එක වළක්වනවා. ඊළඟට අපිට දෙන ඇන්ටිබයොටික් නේ. ඊළඟ කියන ඔයා මේ ටික බොන්න. තුවාලේ ටික වේලිලා යන. ඒ කියන්නේ මොකද්ද? සරලව කිව්වොත් අපි තේරුම් ගන්න ඕනේ අර ඇතුලේ තියෙන ඒවා ඊළඟට එළියට දාන්න.
අලුතින් ඒවා ගන්න එක නවත්ත ගන්න ඕනේ. ඇතුලේ තියෙන ඒවා පුළුවන් තරම් එළියට දාන්න ඕනේ. මං හිතනවා ඔබ හොඳ සම්බන්ධකම් පවත්වාදී අනිත් අය එක්ක ඔබ සහ අනිකා අතර නරක දේවල් ඒ සම්බන්ධකමට හානි කර චෛතසික පුළුවන් තරම් ඇතිවෙන්න ඉඩ නොදී ඉන්න වග බලන්න. ඊළඟට මම ඔබට යෝජනා කරනවා දැනට මොනවා හරි තියෙනනම් ඒවා පුළුවන් තරම් තේරුම් අරගෙන අයින් කරගන්න. ප්‍රායෝගික ජීවිතයට આવොත් ඒකට උත්සාහ කරන්න. අලුත් නරක චෛතසික ඇති වෙන එක වළක්ව ගන්න ඕනි. ඊළඟට තියෙන ඒවා පුළුවන් තරම් නරක ඒවා අයින් කරගන්න වීර්ය කරන්න. ඒක තමයි පදනම. ඊළඟට බුද්ධ ආගම යෝජනා කරනවා නූපං කුසල් උපදව ගන්න. අර හොඳ සිතුවිලි ඒක අලෝභ සිතුවිලි ඒවා පුළුවන් තරම් උපදව ගන්න බෑ අලුතින්. ඊළඟට අද්වේෂ සිතුවිලි අලුතින් උපදව ගන්න බලන්න. අමෝහ සිතුවිලි අලුතින් පුළුවන් තරම් උපදව ගන්න බලන්න. ඒ අතරතුරේ තියෙන කුසල දැන්ටත් තියෙනවනේ අලෝභය ඒක වැඩි කර ගන්න බලන්න. දැනටත් අද්වේෂය තියෙනවනේ. සමහර වෙලාවෙක අපේ ගැටුමක් නැහැනේ. ඒ ගැටුමක් නැතිකම තව ටිකක් වැඩි කරගන්න. මේවා ඔක්කොම මේ මොහොතේ කරන්න ඕනේ. තේරුණාද? මම මාසයක් මෙහෙම ඉන්නවා අවුරුද්දක් මෙහෙම දාගන්න එපා දින දාතම් කරන්න බෑ. මෙයාද උදේ නැගිට්ටම රැට නිදාගන්න යම. මම මගේ ගාව නැති නරක සිතුවිලි ඇති කරගන්නේ තියෙන නරක සිතුවිලි පුළුවන් තරමක් අද දවසේ එළියට එන්න දෙන්නේ නැතුව අයින් කරගන්න බලනවා. සරල දෙයක්. ඊළඟට ඔබට යෝජනා කරනවා නැති හොඳ සිතුවිලි පුළුවන් තරම් ඇති කරගන්න බලමු. අඩුම ඒකත් බැරි නම් මොකද කියන්නේ? තියෙන ඒවා පරිස්සම් කරගන්න. තියෙන හොඳ ඒවා පරිස්සම් කරගන්න පුළුවන්. ඒක හරියට මේ වගේ. දැන් හට්ටියක් යකඩ හට්ටියක් එවින් එකක් නිතර හොදන්න බැරි නම් හොදලා පිරිසිදු කරලා පිහලා තියාගන්න අමාරුයි නම් පුතාගම කියන්නේ මේ ඒක මේ එළිය දාලා තියන්න අගුවේ තියන්න එපා. එතකොට දුවිලි වැදිලා වතුර ඉහිලා මේ අර එළිය මල කඩ ඇතුළට ඒ හින්දා අඩුම ඔබට අර සුද්ධ පවිත්‍ර කිරීම බැරි නම් ඒකේ තියෙන හොඳේ හරි තියෙන්න දෙන්න. ඒක බබළුවන්න නොගියට කමක් නැහැ. තියෙන හොඳ ටික නරක වෙන එක වළක්ව ගන්න. දැන් අපි මේ දෝනිලට කියන්නේ චූටි අයට ඔයාගේ සුද්ධ කරේ නැතුවට කමක් නැහැ. ගේ අවුල් කරන්නේ නැතුව. අන්න ඒ වගේ. තේරුණාද? ඒ කියන්නේ තියෙන හොඳ ටික තියෙන්න අරින්න ඒක අවුල් කරන්න එපා පැනලා. මං හිතන්නේ නෝනලා මහත්තුරුන්ටත් කියනවා ඇති එහෙමනේ. ඔයා සුද්ධ නොකරට කමන්නේ මේක කන්න නැතුව ඉන්න. මේක අවුල් කරන්න නැතුව ඉන්න. මම මේක කරන්න. ඒක හොඳ දෙයක්. මහත්තුරුන්ටත් කියන්න පුළුවන් එහෙම. නේ. ඔයාගේ සුද්ධ කිරිල්ල පැත්තකින් තියලා නිකන් ඉන්න. මම සුද්ධ කරන්න. මේක ලොකු දෙයක්. මේක හරියට තේරුම් ගන්න. මේ කියන්නේ සමහර ඒවා අපිට කරන්න අමාරුයි. නේ? අලුත් ඒවා කරන්න අමාරුයි. අලුත් හොඳ ගුණ අපි තුල ඇති කරගන්න අමාරුයි. ඒත් අඩුම තියෙන ටික නැති කරගන්න. තේරුණා? තියෙන ටික. දැන් මේ වගේ රටක මහා තරංගකාරී ජීවිතයක යද්දී ඉතින් ඔයත් කියන්න පුළුවන් උත්තාගමේ කියන හොඳ ගුණ පුහුණු කරන්න අමාරුයි කියලා. ඉතින් මම ඔබට කියන්නේ මොකක් හරි ටිකක් මෙහෙට එනකොට අරන් ආව නම් ඒ ටික නැති කරගන්න තු ඉන්න මෙහෙ. ඒකත් ඇති. ඒකත් ඇති. ඒ කියන්නේ අලුතින් මොකක්වත් මෙහෙදී වඩා ගත්තේ නැතත් කමන්නේ. මෙහෙට එනකොට අරගෙන ආපුවා ඇතිනේ නේද? මොකද මේ ඇමරිකානු ඉතිහාසෙ තරම් පරණ නෑනේ ඔය ඇත්තන්ගේ මෙහි ජීවිත ඉතිහාසෙ. උපරිම අවුරුදු 20ක් වෙන්න ඇති 25ක් වෙන්න ඇති ඔය ඇත්තෝ මෙතන ඉන්න අය කවුරුත් මෙහෙට ඇවිල්ලා. නේ? ඒ කියන්නේ සැලකිය යුතු කාලයක් ලංකාවේ ඉඳලානේ ඇවිල්ලා තියෙන්නේ. කුඩා කාලේ ඉඳලා අම්මගෙන් අප්පච්චිගෙන් හරි ආපෝ මේ
යම් යම් ගුණධර්ම තියෙනවනේ. බණ පොතකින් හරි ඉස්කෝලෙන් හරි යාළුවෙකුගෙන් හරි කාගෙන් හරි ඉගෙනගත්තු හොඳ ඒවා කවදාකවත් නැති කරගන්න එපා. පුළුවන් තරම් අලුත් හොඳ ඒවා ඇති කරගන්න උත්සාහ කරන්න. බැරි වුණොත් අඩුම තියෙන ටික තියාගන්න. මොකද මම විශ්වාස කරනවා මැරෙනකොට ඒකවත් පිහිටට මැරෙනකොට ඒකවත් පිහිටට ඉදිරිපත් වෙයි. මොකද නැති කරගත්තේ නැ තිබිච්චා. ඒක ලොකු දියුණුවක්. අලුත් ඒවා ඇති කරගත හැකි නම් විශිෂ්ටයි. ඒක හරිය වටිනවා. ඔන්න ඔකට තමයි සම්මා වායාම. අපේ දවසේ අපිට වෑයමක් වීරියක් තියෙන්නට ඕනි. අර නරක ඒවා ඇති වෙන එක වළක්ව ගන්නයි, තියෙන නරක ඒවා ටිකක් අයින් කර ගන්නයි, ඊළඟට නැති හොඳ ඇති කර ගන්නයි, තියෙන හොඳ රැක ගන්න. සම්මා වායාම කිව්වේ ඔකට. ඔය වැඩේට කවුරු හරි කෙනෙක් යම්කිසි උත්සාහයක් දැරුවොත් එයා තුල ගොඩ නැගෙනව තව වටින දෙයක්. ඒකට කියන්නේ සම්මා සති. mindfulness කියලා කියන්නේ නේද? සම්මා සති. නිවැරදි සිහිය. එයා තුල ගොඩ නැගෙනවා. මොකද එයා ඉන්නේ අර මුල් කටයුත්තට උත්සාහ කර දවස. මුල් කටයුත්ත මොකද්ද? සම්මා වායාමයට උත්සාහ කරමින් ඉන්න කෙනාගේ සිහිය වැඩෙනවා. ඉතින් දැන් අපි අර සම්මා වායාම නැතුව ඇස් දෙක පියාගෙන සමාධිය ලබන්න ගියාට හම්බෙන්නේ නැහැ. මොකද දවසේ වෑයමක් නැත්තම් අර නැති ද්වේෂය උපදින එක වළක්ව ගන්න කොහොමද හිත එකඟ කරන්නේ? තියෙන ද්වේෂය අයින් කරගන්න දවසේ ක්‍රියාකාරකම් වලදී, කතා බහේදී, තීන්දුව තීරණ ගනිද්දී මේවයි පුහුණුවක් නැත්තම් අපි කොහොමද ඊළඟ එකට යන්න බෑනේ. මතක තියාගන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ පුහුණු වෙනවා කියන්නේ මේ වෙන කොහේ හරි ගිහිල්ලා කරන වැඩක් නෙවෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගේ පුහුණු කරනවා කියන්නේ ඉතින් දවසේ තීන්දුව තීරණ ගනිද්දී ඔබට තියෙනවද වීරියක් නැති අකුසල් උපදින්නේ නැති වෙන්න තීන්දුව ගන්න. තියෙන අකුසල් වැඩෙන්නේ නැති තීරණ ගන්න පුළුවන්ද? අන්න සම්මා වායාම. ඒකට කවුරු හරි කන්සන්ට්‍රේට් කරනකොට මේක ඔළුවේ තියාගෙන කවුරු හරි වැඩ කරනකොට අනිවාර්යයෙන්ම ඔබ තුල සම්මා සති කියන එක කොට. ඒ කොට නැගින්නේ අරකේ උදව්ව. වායාමයේ උදව්ව. ඇත්තටම කියනවා නම් නිවැරදිම සිහිය මොකක්ද කියලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මට දෙන්න පුළුවන් උත්තරය තමයි සතර සතිපට්ඨානයෙන් ජීවත් වීම. ඒක ටිකක් ආගමික උත්තරයක්. ගැඹුරු උත්තරයක්. තේරුණා? ගැඹුරු උත්තරයක්. ඇත්තටම කිව්වොත් ඒක සරලව මෙහෙමයි. ඔබේ කයේ රිද්මයන් ගැන ටිකක් පරීක්ෂාකාරී වෙන්න. කායානුපස්සන. නේ. ඔබේ සිතේ රිද්මයන් ගැන පරීක්ෂාකාරීව ඉන්න. චිත්තානුපස්සන. ඔබට එන feelings, hanging, වේදනාවක් ගැන ඔබ පරීක්ෂාකාරී වෙන්න. වේදනානුපස්සන. මම මේවා ඔක්කොම මේ මහ පොළොවට ගෙනල්ලා කියන්නේ මේවා මේ අධ්‍යාපනික සාකච්ඡාවකදී මෙහෙම කතා කරන්න බෑ. මේ පොදුවේ ඔබට කරන ධර්ම දේශනයක් නිසා මේක මම මේ ඇකඩමික් ස්වරූපයෙන් නෙවෙයි කියන්නේ. එහෙම වුණොත් මේවා කෑලි කඩලා බෙදලා පෙන්නන්න. මම ඔබට සරලව කියන්නේ ඔබේ කය ගැන සිහියෙන් ඉන්න. ඔබට එන හැඟීම් ගැන සිහියෙන් ඉන්න. ඔබට එන සිතුවිලි ගැන සිහියෙන් ඉන්න. මොකද ඒක දෙකක්. වේදනා කියන්නේ සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන්නේ එක වර්ගයක්. ඒව මතින් හටගන්න සිතුවිලි කියන්නේ තව වර්ගයක්. සැප වේදනාව ඒක වින්දනය,
ඒකෙන් පස්සේ ඇති වෙන්නේ තණ්හාව. ඒක තමයි සිතුවිල්ල. චිත්තානුපස්සනාවේදී බේරෙන්න ඕනේ එතනින්. පරිස්සම් වෙන්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඒක සම්පූර්ණයෙන්ම ඔබගේ මනසට අදාළ විග්‍රහයකදී ඔබට වටහා ගන්න පුළුවන්. කොමුණත් ඔබගේ හිත ගැන පරිස්සම් වෙන්න. චිත්තානුපස්සන. ඒ ගැන සිහියෙන් ඉන්න. ඊළඟට ධම්මානුපස්සන. ඊළඟට අපේ මනසේ පහළ වෙන ධර්මයන් තියෙනවානේ. ඒ ධර්මයන් සම්බන්ධව ධම්මානුපස්සනකේ බුද්ධාගම ගැන හිත ඉන්න එක නෙමෙයි ඈ. ඒ පටල ගන්න එපා. අද ගොඩාක් අය හිතනවා ධම්මානුපස්සන කියන්නේ බුද්ධාගම ගැන හිත ඉන්න එක. ඒක කරන්න පුළුවන් වැඩක් නෑ. ඒක නෙමෙයි. ධම්මානුපස්සනා කියන්නේ අපගේ මනසේ පහළ වෙන ධර්ම, ක්ලේශ ධර්ම තියෙනවා නේ. හොඳ කුසල ධර්ම තියෙනවා, අකුසල ධර්ම තියෙනවා. මේවා ගැන සිහිනුවණින් ජීවත් වෙන්න. මෙන්න මේකට තමයි බුද්ධාගමේ ඇත්තටම සම්මා සති කියන්නේ. නිවැරදිම සිහියකින් ඉන්නවා කියන්නේ මේකට. හැබැයි අඩුම මම ඔබට යෝජනා කරනවා ඔබ මෙන්න මේ ටිකට සිහියෙන් ඉන්නකො ගත්තේ යatti මං යනවා කියලා දැනගෙන යන්න. තිත්තේ ඉඳිද්දි මං ඉන්නවා කියලා දැනගෙන ඉන්න. ඊළඟට නිසින්නේ ඉඳගෙන ඉඳිදි ඔය වගේ මං දැන් ඉඳගෙන ඉන්නේ කියලා දැනගෙන ඉඳගෙන ඉන්න. ඉඳගෙන ඉන්නේ කියලා දැනගෙන ඉඳගෙන ඉන්න කෙනෙක් නේ හැමතිස්සෙම පරිස්සම් වේ අඩුම තමන්ගේ ඇඳුම හදාගෙන ඉන්න. විලිවැසෙන ආකාරයට වාඩි වෙන්න. ඉතින් මම ඉඳගෙන ඉන්නේ කියලා දන්නේ නැති මිනිස්සයා ඒක ගැන සවිඥානික නැති මිනිස්සයා එයා දන්නේම නැතුව එයා බොහොම ලැජ්ජාවට ලක් වෙනවා. ඒකයි කිව්වේ නිසින්නේ. ඉඳගෙන ඉඳිද්දි දැනගෙන ඉන්න ඕනේ. දැන් මං ඉඳගෙන ඉන්නේ. ඇවිදිද්දි දැනගන්න ඕනේ මං දැන් ඇවිදිනවා. ගතේ. තිතේ නැවතිලා ඉඳිද්දි දැනගන්න ඕනේ මං දැන් නැවතිලා ඉන්නවා. ඊළඟට සුතේ. එහුම්කම් දෙද්දි. එහුම්කම් දෙද්දි දැනගන්න ඕනේ මං දැන් අහන් ඉන්නවා. ජාගරිතේ නිදාගනිතේ. මං දැන් නිදා ගන්නවා කියලා දැනගන්න. නිදා ගන්නවා කියලා දැනගෙන නිදාගත්තොත් අපි ඒක ගැන සිහියෙන් නම් ගොඩක් ප්‍රශ්න විසඳනවා. ඊළඟට උච්චාර පස්ස කම්මේ වැඩි නෙවෙයි වැසිකිලි කැසිකිලියක්. ඒකට යුක්ත කරද්දි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒකත් හොඳට දැනගෙන කරන්න. ඒකත් මෙඩිටේෂන් තමයි. මයින්ඩ්ෆුල්නස් වල එකක්. සිහි නුවණින් වැසිකිලි කැසිකිලිය. මොකද ඒ පිළිබඳව දැනුවත් සිහිනුවණින් එතන හැසිරෙනකොට එතන අපවිත්‍ර වෙන්නේ නැහැ. එතන පිරිසිදු කරන්න අපිට සිහිය එනවා. එතනට අදාළ සියලු කටයුතු නිවැරදිව කරන්න අපිට සිහිය එනවා. මේ හැම තැනකටම සිහිය අවශ්‍යයි. අපි මේ පිළිබඳව අපේ සන්නක මහත්තයාගේ ගෙදර කරපු ධර්ම දේශනාවේදී පැහැදිලි කිරීමක් කරා. කොහොමද මේ දිනපතා ජීවිතේට සිහිනුවණින් කටයුතු කිරීම ප්‍රයෝජනවත් වෙන්නේ කියලා එක දේශනාවක් මම මෙහිදී කරා. මම ඒ නිසා ඒ ගැන මාතෘකාවක් ගොඩාක් දුරට යන්නේ නැහැ. කොහොම වුණත් ඔබ සම්මා සතිය කියන එක දියුණු කරගන්නට අවශ්‍යයි නිවැරදි සිහියකින් වැඩ කිරීම. ගොඩාක් අපේ එදිනෙදා කටයුතු අවුල් වෙලා තියෙන්නේ සිහිය නැති නිසා. හැබැයි නිවැරදි සිහිය කියන්නේ මේ එදිනෙදා වැඩ ටික කරගන්න තියෙන සිහිය නෙමෙයි. ඒක පටල ගන්න එපා. සාමාන්‍ය හොඳ සිහියක් තිබුණන් ඇති මේ දිනපතා වැඩ අවුල් කරගන්නේ නැතුව කරගන්නනේ. ඇඳුම තියුවේ කොහෙද, ෆෝන් එක තියුවේ කොහෙද, මේ කාර් එකේ අතුල තියුවේ කොහෙද, කණ්ණාඩි දෙක කොහෙද. මොකද සමහරු කණ්ණාඩි දෙක ඔළුවේ දාන් කණ්ණාඩි හොයන්නේ. මේ ඒවට සාමාන්‍ය සිහියක්. ඒකත් ඕනි. ඒ ටික තමයි බුදුහාමුදුරුවෝ ගතේ තිතේ නිසින්නේ සුතේ ජාගරිතේ උච්චාර පස්ස කම්මේ සම්පජානකාරී හෝති ආදි වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේ වදාරා. හැබැයි අපේ පූර්ණ සිහිය පිහිටුවන්නට අවශ්‍යයි සම්පූර්ණයෙන්ම අපගේ ආධ්‍යාත්මයේ හැසිරීම පිළිබඳ. ඊළඟට එහි ප්‍රතිඵලයක් විදියට සම්මා සමාධි ඊළඟ මාර්ගාංගයේ වැඩෙනවා. ඒ කිව්වේ සම්මා සමාධි කිව්වේ නිවැරදි ඒකාග්‍රතාව.
මොකද නිවැරදි ඒකාග්‍රතාවය කියලා එතන කියන්නේ අපිට ඕනිම එකක් හොඳට කරන්න ඒකාග්‍රතාවය ඕනේ. ඕනම දෙයක් හොඳට කරන්න ඒකාග්‍රතාවය. හැබැයි මෙතන බුදුහාමුදුරුවෝ සම්මා සමාධි කියන්නේ අර මාර්ගසිත සහ ඵලසිත උපදවා ගන්නට අවශ්‍ය කරන ඒකාග්‍රතාවය. ඒක සෝතාපන්න මාර්ගසිත, සෝතාපන්න ඵලසිත, සකෘදාගාමි මාර්ගසිත, සකෘදාගාමි ඵලසිත උපදවා ගන්නට අවශ්‍ය කරන චෛතසික සම්බන්ධව, ක්ලේශ ධර්මයන් සම්බන්ධව ඒකාග්‍රතාවය තමයි මෙතන කතා කරන්නේ. හැබැයි ඉතින් සාමාන්‍ය ජීවිතයේදී ඔබගේ සාර්ථකත්වයට ඒකාග්‍රතාවය අවශ්‍යයි. මේ පැරණි වැඩිහිටියෝ අහන්නේ නේ සිහියෙන් දින්නේ කියලා. සිහියෙන් දින්නේ කියලා පැරණි අය ආනවනේ අපිට පාරේ යද්දී වැඩ කරද්දී ආනවා සිහියෙන් දින්නේ. ඒ කියන්නේ ඔබ මේ එකඟ වෙලා එකඟ හිතකින් යම් කිසි දෙයක් කරනවා. මොකද හිතේ පූර්ණ ඒකාග්‍රතාවයක් ඇති කරගන්නේ නැතුව හිත අභ්‍යන්තරයේ තියෙන චෛතසිකවල අනිත්‍යතාවය දකින්න බෑ. ඒ කියන්නේ පොර වෙච්ච ලිඳක් ගැන අදහසක් දෙන්න බෑනේ. මෙතන සම්මා සමාධි කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? හිතේ තියෙන බොර පැහැ ගතිය නැති කරගන්න. හිතේ තියෙන ව්‍යාකූල ගතිය නැති කරගන්න. සමාධි කිව්වේ සමාධියෙන් ඊට එහා දෙයක් වෙන්නේ නැහැ. හිතේ තියෙන ව්‍යාකූලත්වය මගහැරිලා ගිහිල්ලා ගැඹුරු ඒකාග්‍රතාවයක් හිත තුළ ඇති වෙනවා. එතනදී තමයි නිවැරදිවම සිතක තියෙන අනිත්‍ය බව, සිතුවිල්ලක තියෙන අනිත්‍ය බව, ධාතුවක තියෙන අනිත්‍ය බව කෙනෙකුට ග්‍රහණය වෙන්නේ. ඒ කියන්නේ අර ගම්වල හොඳට පෑදිච්ච ලිඳවල් වල අපිට පතුල පේන්නේ. නේද? ඔය කුඹුක් ගස් යට ගම්වල තියෙනෝනේ ලිං. ඕවා හොඳට පෑදිච්ච ලිං වල ඇතුලේ පීනන තිත්ත කඩේ අපිට හොඳට පේනවා නේ. අපි අන්න කියන මඩාරෙක් ඉන්නවා නේ. අපි කියනවා තිත්තෙක් ඉන්නවා. මේ ඇතුලේ පතුලේ ඉන්නේ උන් අපිට පේනවා උඩින් බලනකොට. අන්න අතන පොඩි කකුලුවෙක් ඉන්නවා නේ. ඒ කොහොමද? ඒ ලිඳ පෑදිලා. ලිඳ පෑදෙනම වගේ තමයි හිත සමාධිගත වෙන්නේ. මම මේ ඔයත්තන්ට තේරුම් කරනවා. උදාහරණ වලින් කියන්නේ මේවා හරි සංකීර්ණ මාත්‍රකම්. හැබැයි මේක ඔබට යම් කිසි අවබෝධයක් හරි ගන්න පුළුවන් වෙන්නේ මේ උදාහරණ වලින් මේ කතාව අඳුනගත්තා. මොකක්ද සිතේ සමාධිය යනු හරියට ලිඳක් බොර වෙච්ච ලිඳක බොර යටපත් වෙලා පෑදෙනවා. මොකද යටපත් වෙන්න පදනමක් හැදුණානේ දැන් සම්මා වායාම තියෙනවා. සම්මා සති තියෙනවා. ඉතින් මේවයින් උත්සාහ කරගෙන යන එක්කෙනාගේ හිතේ අකුසල සිතුවිලි යට වෙලා හොඳ පෑදිච්ච කුසල සිතුවිලි ටිකක් එනවා. ඔන්න ඔය අංග තුනම එකහු වුණාම බුද්ධාගමේ කියනවා කුසලස්ස උපසම්පද. පැහැදිලිද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වලට කියනවා සබ්බ පාපස්ස අකරණ. ත්‍රිශික්ෂාවේ අංක 1 වෙච්ච සීලය. ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තුනම එකහු වුණාම කියනවා සමාධි හෙවත් ත්‍රිශික්ෂාවේ අංක 2. කුසලස්ස උපසම්පදා. කුසල් උපදව ගැනීම. ත්‍රිශික්ෂාවේ අංක 2යි. හැබැයි ඒකට අංග තුනම එකහු වෙන්න ඕන. වායාම තියෙන්න ඕනි, සති තියෙන්න ඕනි, සමාධි තියෙන්න ඕනි. අන්තිමයි සච්චිත්ත පරියෝ දපන. සිත සම්පූර්ණයෙන් দমনය කරගන්න. අන්න එතෙන්දි තමයි අපේ නිෂ්ඨාව වෙන්නේ. අරතම් දෙකේදිම වෙන්නේ එකකදී තදංග වශයෙන් කෙලෙස් යටපත් වෙනවා. ඒ කියන්නේ ටික වෙලාවකට. දෙවනි තැනදී විකම්බන. ඒ කියන්නේ ටිකක් දිගු කාලයකට කෙලෙස් යටපත්. සමාධියේදී වෙන්නේ දිගු කාලයකට කෙලෙස් යටපත් වෙනවා. ඒ කියන්නේ සමාධිය ලැබපු අය බ්‍රහ්ම ලෝකවල උපදී. දිගු කාලයකට කෙලෙස් යටපත් වෙලා ඒ ලෝකවල ජීවත් වෙනවා. මැරිලා ගිහින් ධානය ලබන ධානලාභියෝ
මේ ගිහිලා ඉන්නේ එම ධානවලට එහෙම කෙලෙස් යටපත් කරගෙන එහෙම ශක්තියින් පැරණි ඍෂිවරුන්ට ඉන්දියාවේ අදටත් ඉන්නවා ඒ වගේ ධානලාභියෝ ඉන්දියාවේ ඉන්නවා ඕන තරම් සාදුලා ඒ ධාන වඩාගෙන ඒ අර වනපියස්වල ආරාමවල ඒගොල්ලෝ ජීවත් වෙනවා ටිබෙට් වල ඕනි තරම් එවැනි ධානලාභීන් ජීවත් වෙනවා ඒ මොකද ඒවා ලෞකික ධාන ඒ කියන්නේ කෙලස් తాවකාලිකව ඒගොල්ලෝ යටපත් කරලා මොකද දිගු කාලයක් එකම අරමුණකට කන්සන්ට්‍රේට් කර කර ජීවත් වෙනවා. ඒගොල්ලෝ ජීවත් වෙන ඒගොල්ලෝට යම් යම් ශක්තියනොත් තියෙනවා. අවුටින් යන්න පුළුවන් අය ඉන්නවා. ඊළඟට එක එක දේවල් මවල පෙන්වන්න පුළුවන් අය ඉන්නවා. ඒ වෙන්නේ ශක්තියින් එනවනේ මේ හිත පිරිපහදු කරගත්තම. දැන් ඔය නිකන් හිතන්නකෝ මෙහෙමයි. දැන් අපි මේ ඔය ඇත්තෝ අපි කවුරුත් දැන් වැඩිහිටියෝනේ. දැන් හොඳටම වැඩිහිටියෙක් හෙටට 35යි. නිසා වැඩිහිටියෝනේ දැන් අපි කවුරුත්. අපි දන්නවනේ අපේ පොඩි කාලේ. අපේ පොඩි කාලේ හිටපු අපේ වැඩිහිටියෝ. නිකන් මතක් කරගන්න. අපේ පොඩි කාලේ හිටපු අපේ වැඩිහිටියන්ට අපිට වඩා මේ මිනිස්සු ගැන තේරුනේ නැත්. මට මතක් වෙනවා අපේ අත්තල මුත්තලා මේ සමහරු දැක්ක ගමන් කියනවා මට එයා හැරෙනකොට කියන්න පුළුවන්. හැරෙනකොට ඇත්තටම හැරෙනකොට කියනවා. ඒ කියපුවා පස්සේදී හොයලා විපරම් කරලා බැලුවම සහතිකත් ඇත්ත. ඒගොල්ලොන්ට මේ තොරතුරු රැස් කරලා කියපුවා නෙවෙයි. මොකද උන්දලගේ හිතවල මහා ලොකු බලාපොරොත්තු ගොන්නක් තිබුණේ නැහැ. ඒ හින්දා සැලකිය යුතු මට්ටමකට හිත නිරවුල්. හිත නිරවුල්ව තියාගෙන ඉන්න එක්කෙනාට අනිත් එක්කෙනාගේ හැසිරීම හොඳට අහු වෙනවා. අපිට වෙලා තියෙන්නේ අපිත් අවුල් කොට අනිත් අයගේ හැසිරීම අපිට ග්‍රහණය වෙන්නේ නැති එක. මොකද අපි ඇතුළ ආසාවල් වලින්, කෙලෙස් වලින්, තරහවල් වලින්, මාන්න වලින් පිරීලා තියෙනවා. ඉතින් අපිට මේ අපිව දකින්න අනිත් අය දකින්න නෙවෙයි අපිව දැක ගන්න. ඉතින් අර සරල සමාජයේදී ඒ අවස්ථාව මිනිසුන්ට හම්බුණා. සංකීර්ණ සමාජයක් වෙනකොට මිනිසුන්ගේ ආශා වැඩි වුණා, අවශ්‍යතා වැඩි වුණා, බලාපොරොත්තු වැඩි වුණා, හීන වැඩි වුණා. මිනිස්සු ඒව පස්සේ තරංගකාරීව දුවන්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක මිනිසුන්ගේ කෙලෙස් වැඩි. දැන් බුදුන් දවස නම් අල්ප රජස්ක જાතීන් හිටිය කියනෝනේ සැලකිය යුතු ප්‍රමාණයක්. මේ කාලේ වෙනකොට අල්ප රජස්ක පිරිස් බොහෝම මේ අතලොස්ස තමයි ඉන්නේ. රජස් බහුලයි. රජස් කිව්වේ මේ කෙලෙස්. ඒකනේ බුදුන් දේශනා කරනකොටම සෝතාපන්න වෙච්ච අය හිටියේ. ඒ අල්ප රජස්ක જાතීන් හිටපු හින්දානේ. නමුත් අපි මේ එකම ගාතාව කී සැරේ නම් අහනවදනේ මුකුත් වෙන්නේ නැහැ. මට මතකයි අර ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියන ගාතාව අහනකොටම මේ උපතිස්ස පරිබ්‍රාජකයා සෝවාන් වුණා කියලා. මම ඔය ගාතාවක 500 සැරයක් විතර කියලා ඇති මං සෝවාන් වෙලා නැහැ තාම. මුකුත් වෙන්නේ නැහැ. ඒයි මගේ අභ්‍යන්තරික ප්‍රශ්නේ තාම විසඳිලා නැහැ. මගේ කෙලස් මල පුළුවන් තරම් දුරු කරගන්න තරමටයි අර ධර්ම පාඨයේ කියන අවබෝධය මා තුල ගොඩ නැහැ. ඉතින් අප උත්සාහ කළ යුත්තේ කුමකටද? අන්න ඒ අල්ප රජස්ක පිරිස් බවටවත් අඩුමපත් වෙන්න මියා. අඩුම මේ සියලු කෙලෙසුන් නැසූ කෙනෙක් වීම කෙසේ වෙතත් අල්ප රජස්ක කෙනෙක් බවටවත් පත් වුණොත් මරණකොට සෝතාපන්න වෙලාවත් මැරෙන්න පුළුවන්. තේරුණාද? එහෙම නැති වුණොත් නම් රජස්ම කෙලස්ම වැඩෙන දේ එක්ක ඉන්න, දේ එක්ක ගනුදෙනු කරන, එවැනි දේ එක්කම හැසිරෙන්න අර යකඩ හට්ටිය අගුවිතිව්වා වගේ තමයි. යකඩවලත් එහෙම දි รา පත් වෙන්නම අවශ්‍ය ගුණ තියෙනවා. අගුවිතිව්වම තව දූවිලි වතුර ඉහිලා අනිවාර්යයෙන්ම ඒක කෙටි කලකින් දිරනවා. අපේ හිතත් ඒ වගේ එකක්. ඉතින් ටිකක් බුද්ධ ආගම කියන්නේ පරිස්සම් කරගන්න.
ඉතින් සමාධියෙන් වෙන්නේ ඔන්න ඔය වගේ යම්කිසි తాවකාලික ජයග්‍රහණයක් ලැබෙන එක. බුදුහාමුදුරු එතනින් නවතින්න ඕනි නම් අර 6 අවුරුද්දේ දුෂ්කර ක්‍රියාවෙන් පස්සේ උඩට යන්න දඟලන්න ඕනේ නැහැ. මොකද 6 අවුරුද්දේ දුෂ්කර ක්‍රියා සමය තුල ඔය ටික ලැබුවා. ආකාසානං ඡායතන විඥානං ඡායතන නේව සංඥා නාසඤ්ඤායතන මේ කියන ධාන මට්ටම් වලට ආලාර කාලාමතුමා ගාව උද්දකරාම පුත්තතුමා ගාව කරපු පරිශ්‍රණයේදී එතුමා ගියා. හැබැයි එතුමාට තේරුණා මේක එන්න එක නෙමෙයි. මේක ගිහිල්ලා නවතින්නේ බ්‍රහ්ම ලෝකවල. මේක ගිහිල්ලා නවතින්නේ දිව්‍ය ලෝකවල. එහෙනම් මෙතනින් එහාට යන්නේ කොහොමද? අන්න එතනදී එතුමන් උත්සාහ කළා දුකට හේතු අඳුන. දුකක් තියෙනවා කියන ප්‍රශ්නේ හින්දානේ එතුමා එළියට බැස්සෙම. ඊට පස්සේ එතුමා හේතුව හොයන්න පටන් ගත්තා. අන්න හේතුව ලෙස එතුමා දකිනවා තෘෂ්ණාව. ඊළඟට ඒ තෘෂ්ණාව නැති කිරීම තමයි නිර්වාණය. තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාන. මම සොයන නිර්වාණය නම් කුමක්ද? තෘෂ්ණාව නැති කිරීම තුලින් ලබන සැනසීමයි කියලා බෝධිසත්වයන් වහන්සේ එක තේරුම් ගන්නවා. ඊළඟට ඒකට තියෙන මග මොකක්ද කියලා සිහිනුවණින් තේරුම් ගන්නවා. ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි මේ සාකච්ඡා කරපු කම. එතකොට මේ කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව යම්කිසි කෙනෙකු තුල නිවැරදි දැකීමක් තිබෙනවා නම් ඒක තමයි ප්‍රඥාවේ පළවෙනි පියවර. මොකද දුකට හේතුව තණ්හාවයි කියලා දකින්නේ නැති තාක්කල් දුකෙන් නිදහස් වෙන්න බෑනේ. තණ්හාවයි කියලා දකින්නේ නැති තාක්කල් දුකෙන් නිදහස් වෙන්න බෑ. මොකද අපි පිළියම් හොයන්නේ වෙන එකකට. දැන් අපි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් අහුවොත් දුකට හේතුව මේ වගේ බණ පොලක නම් අපි කියන්න පුළුවන් ඔව් ස්වාමීන් වහන්සේ තණ්හා. නේ. වෝල්මාර්ට් එකේදී හම්බ වෙලා ඇහුවොත් කොස්කෝ එකේදී හම්බ වෙලා ඇහුවොත් මොකද දුකෙන් වගේ? ස්වාමීන් වහන්සේ තණ්හාව. එහෙම කියයිද කොස්කෝ එකේ බඩු මිල වැඩි වෙනවා කියයි. මේකේ තියෙන අමාරුකම් ඉඳලා මේ සැරේ හොඳටම මේ පඩිය අඩු වුණා. ලංකාවට රල්ලිය වණ්ඩ වුණා. එතකොට අපි දුක විදියට අඳුනගන්නේ ඇත්ත ජීවිතේදී වෙනේව ටිකක් නේ. වෙනේව ටිකක්. එතකොට අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ කුමකටද? අර වෝල්මාර්ට් එකේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න. තේරුණා? අපි උත්සාහ කරනවා මගේ මේ දුක තියෙන්නේ බඩු මිල වැඩිවීම නිසා නම් එහෙනම් මගේ පඩිය වැඩි කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් බඩු මිල අඩු කරගන්නේ කොහොමද? ආර්ථික විශේෂඥයෝ ඒකට උත්සාහ කරනවා. ඔව් මග පෙන්නනවා. නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ තණ්හාවට ඒකෙන් උත්තරයක් හම්බෙන්නේ අපි සසරේ දිගටම ඉන්නේ. අරකින් වෙනවා දුක ටිකක් කලමනාකරණය වෙනවා ඇත්ත කතාව. ඉතින් දුක අඩු කරගන්න තමයි ඇඩම් ස්මිත්තුමා වගේ ඇත්තෝ මේ විද්‍යාවක් මේකට පහල කරලා දුන්නේ. කොහොමද දෙයක්? ඒ අදහස් නිසානේ ලෝකෙ මේ මට්ටමින් මේ පවත්වාගෙන යන්නේ. හොඳ අදහස්. නිවැරදි හොඳ ඉගැන්වීම. නමුත් බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරන්නේ මෙතනින් ගැලවෙන එක. එතනදී බුදුහිමියන්ගේ උපදේශය තමයි ඔබ කාමේසෝ විනය. ඔබ කාමයේ හික්මෙන්න. ඔබ කාමයෙන් ඔබගේ මනස විනිර්මුක්ත කරගන්න ඔබ වීරිය කරන්න. එතන තමයි ඔබේ ප්‍රශ්නෙට පුද්ගලිකව හොයාගන්න තියෙන උත්තරේ. ඔබගේ ආත්මාර්ථය සලසා ගැනීම නම් එතනයි කියලා ඔබ දකින්න ඕනේ. අන්නේ දැක්ම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ දැක්ම තමයි සම්මාදිට්ඨිය. දැන් ඔබට හිතෙන්න පුළුවන් ආත්මාර්ථකාමීකම ගැන බුද්ධාගමේ කතා කරන්නේ නැහැ නේද? බුද්ධාගම කියන්නේ මේ පරාර්ථකාමීකම ගැන නේද කියලා නෑ. බුද්ධාගම කියන්නේ බොහෝ දෙනාගේ යහපත වෙනුවෙන්වත් ආත්මාර්ථය අතාරින්න එපා. අත්ත දත්තං පරත්තේන බහුනාපින හාපේ කියලා තමයි.
ඒ කිව්වේ මට නිවන් දකින්න අවස්ථාවක් තියෙනවා නම් මට නිවන් දකින්න ශක්තියක් තියෙනවා නම් මම නිවන් නොදක ඉඳීමෙන් බොහෝ දෙනෙකුට යහපතක් වුණත් නිවන් දකින්න මං වැඩ කරන්න කියලා තමයි ඉතින් බුද්ධ ආගමේ මූලික ඉගැන්වීම. මොකද කෙලෙස් සහිත කෙනෙකුගෙන් ලැබෙන ප්‍රයෝජනයට වඩා නිවන් දැක්ක කෙනෙකුගෙන් ලැබෙන ප්‍රයෝජනේ වැඩි. ඒකයි කාරණා. ඒ කියන්නේ ආත්මාර්ථය කියලා අර ආත්මාර්ථකාමී කියන එක නෙවෙයි, සෙල්ෆිෂ් කියන එක නෙවෙයි. ආත්මාර්ථකාමීකම කියන්නේ මේ කාර්යක නවත්තනවා අනිත් මිනිහට නවත්ත ගන්න බැරි වෙන්න. නෑ. තමන්ගේ වැඩේ විතරයි පේන්නේ. ඒක නෙවෙයි සෙල්ෆිෂ් කියන ඒක නෙවෙයි මේ ආත්මාර්ථය කියන්නේ. මෙතන ආත්මාර්ථය කියන්නේ තමන් ලබපු මේ භවයට වඩා ප්‍රයෝජනවත්ම තත්වයක් උදා කිරීම. එතන තමයි මේ කතා කරන ආත්මාර්ථය සලකන්නේ. මේ ලැබපු මිනිස් භවයෙන් උපරිම ඵලය ලබා ගැනීම මේවා. එතකොට සම්මා දිට්ඨි කියන්නේ අන්න එතෙන්ට ගමන් කිරීමට අවශ්‍ය මූලික ඥානය. ඒ ඥානය තියෙන එක්කෙනාගේ හැමතිස්සෙම ඊටම උදාර සිතුවිලි ටිකක් පහළ වෙනවා. මොනවද? සම්මා සංකප්ප. සම්මා සංකප්ප. අර අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දකින්න එක්කෙනා එයාට අව්‍යාපාද සංකප්ප නසන්න හිතෙන්නේ නැහැ නේ කවුරු. නිට්ටයයි කියලා හිතුනොත් නේ නසන්න හිතෙන්නේ. අනිත්‍යයි කියලා හිතන කෙනාට අනිත් එක්කෙනාව නසන්න හිතෙන්නේ නැහැ. අවිහිංසා සංකප්ප. අනිත් එක්කෙනාට හිංසා කරලා කායික හිංසා. දැන් නම් කායික හිංසා වලට වැඩි කරන්නේ මිනිස්සු මානසික හිංසා. නේ? හරියට මානසික හිංසා කළා සන්තෝෂ වෙනවනේ. කාගේ හරි තැනකට ගියාම ඒ මිනිස්යාගේ හිත චුට්ටක් හරි තුවාල කරන්න මොකක් හරි කියන්න පුළුවන් නම් කියලා සන්තෝෂ වෙනවා නේ මොකක් හරි කරන්න පුළුවන් නම් කරලා පොඩි කතාවක් හරි දාලා යනවා මම ඔබට කියන්නේ මිනිස්සු මේ එක හරියට නිකන් සමනලින්ට වෙඩි තියනවා වගේ වැඩ එතන ඒව නොකර යුතුයි අවිහිංසා සංකප්ප මිනිස්සුන්ට හිංසා කරලා සන්තෝෂ වෙන්න එපා වචනකින්වත් බැල්මකින්වත් එක පැසිරීමකින්වත් අනිත් එක්කෙනාගේ මනසට හිංසා කරන්න එපා. ඇඟට හිංසා කරනවට වඩා ඒක හරි භයානකයි මොකද ඇඟේ තුවාල කොහොම හරි හොඳ කරගත හැකියි. හිතේ තුවාල හරියට පෑරෙනවනේ. එහින්දා පුළුවන් තරම් අර අනිත්‍යයි කියලා දකින මිනිස්සයා එයා අනුන්ට හිංසා කරන එකෙන් අඩි වෙනවා. අනිත්‍යයි කියලා දකින්නේ නැති එක්කෙනා තමයි හිංසා කර සන්තෝෂ වෙන්නේ. එයාට රීතුවා එයාට තුවාල කරා කියලා සන්තෝෂ වෙන්නේ නෑ. ඔබ අපි එතෙන්ට ආයුතු නෑ. අපි මේ හොඳ මනුස්සාත්මයක් ලබලා තව එක්කෙනෙකුට මානසිකව හිංසා කරලා අපි මොකක්ද ලබා ගන්න? හරි අන්තිම එක නෙක්ඛම්ම සංකප්පෝ අනිත්‍යතාවය පිළිබඳව අසාරතාවය පිළිබඳව එහෙම නැත්නම් සංසාරික ගමනට තියෙන හේතුව ලෙස තණ්හාවය කියන එක අඳුනගත්තු එක්කෙනා ඊළඟට ගොඩනගනවා නෙක්ඛම්ම සංකප්ප අත්හැරීම. තේරුණානේ? අත්හැරීම ගොඩනගන. අන්න ඒකට කියනවා නෙක්ඛම්ම සංකප්ප. එතකොට ඔන්න ඔය දෙක එකතු වුණාම කියනවා ප්‍රඥා. සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයි දෙකම තියනකොට ප්‍රඥා. දැන් බලන්න බුද්ධ ආගමේ මේ ස්කෝලර්ස්ලා කියන්නේ හොඳට දේවල් දකින අය විතරක් නෙමෙයි. තේරුණානේ? හොඳට දේවල් හිතන අය. දෙකම තියෙන්න ඕන. හොඳට දකින්නත් ඕන නිවැරදිව හොඳට එයා ඒක තුලින් ඒ දැක්ම තුලින් එයාගේ සිතුවිලි ගොඩ නැගින්න. එවැනි එක්කෙනෙකුට තමයි මේ ප්‍රඥාවන්ත බුද්ධිමත් මිනිස්සෙක් කියලා බුද්ධ ආගමේ කතා කරන්නේ. මොකද ඊටාම ලස්සනට නිවැරදිව දකින්න ඉන්න පුළුවන්. හැබැයි යාළගේ චෛතසිකයේ දර්ශනය අනුව ගොඩ නැගිලා නැති. එතකොට යාළගේ සාරය සහ පැවැත්ම අතර හැමතිස්සෙම ගැටුමක්. තේරුණා? යාළගේ සාරයයි ඒගොල්ලොන්ගේ පැවැත්මයි අතර ගැටුමක් තියෙනවා. ඒකින්ද තමයි ඒගොල්ලොන්ට අර බුද්ධ ආගමේ කියපු ප්‍රඥාවන්ත භාවයට යන්න බැරි. ඒගොල්ලෝ උගතුන් හොඳයි. හැබැයි ඒගොල්ලෝ උගතුන් වගේම ඒගොල්ලෝ අවබෝධයෙන් පිරුණු ප්‍රඥාවන්ත අය බවට පත් වෙන්නේ කොතනින්ද? එයා තුල සම්මා සංකප්පත් උපදිනවා නම්. මගේ අවබෝධය ඇතුලේ මට අවිහිංසා සිතුවිලි උපදින්න ඕන. මගේ අවබෝධය ඇතුලේ මට අත්හැරීමේ චෛතසිකය උපදින්න ඕන.
මගේ අවබෝධය ඇතුලේ මට අනිත් අයට වෙනසෙන්න කියලා හිතන්නේ නැතුව ඉන්න හොඳ සිතුවිලි මට උපදින්න ඕන. ඒක කියන්නේ සම්මා සංකප්ප. දැන් ඒකට කියන්නේ ප්‍රඥා එහෙම නැත්නම් සචිත්ත පරියෝදපන. අන්තිමටම හිත දමනය කර ගැනීම කියන්නේ මොකද්ද? බුද්ධියනේ. ප්‍රඥාවන්තකම. නුවණැතිකම. එතනින් තමයි මිනිස්සෙක් හිත දමනය කරන්නේ. දැන් අපි ඉගෙන ගත්තා කරුණු තුනක්. සබ්බපාපස්සකරණං සීල. කුසලස්ස උපසම්පදා සමාධි. සචිත්ත පරියෝදපනං මොකද? ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතං බුද්ධාන ශාසන. මෙය සියලු බුදුවරුන්ගේම අනුශාසන. ලෝකේ පහළ වෙච්ච හැම බුදුහාමුදුරු කෙනෙක්ම නිවන් දකින්න එකපාරයි කිව්වේ. එක මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සබ්බපාපස්සකරණං සීල, කුසලස්ස උපසම්පදා සමාධි, සචිත්ත පරියෝදපනං ප්‍රඥා. ඒක හරියටම තේරුණා. නැත්තම් අනිත් ගාතත් ලෝකේ පහළ වෙච්ච බුදුහාමුදුරුවරුන්ගේ ගාතා තමයි. මොකද කවුරු හරි බුදුහාමුදුරු කෙනෙක් කිව්වද නහි වේරේන වේරාණි නෙමෙයි කියලා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියන එක සියලු බුදුහාමුදුරුවරුන්ගේ ගැන්වීම. එක බුදුහාමුදුරු කෙනෙක්වත් දේශනා කරන්න විදියක් නැහැ. නෑ වෛරයෙන් වෛරය සංසිඳනවා ගහගන්න. ඒවා දේශනා කරන්නේ බුදුවරු. සාමාන්‍ය මිනිස්සු එහෙම කියයි. හැබැයි ඒ ගාථා අග නෑ ඒ තම බුද්ධාන ශාසනයි. එහෙම නෑනේ. ඒ ගාථා බුදුවරුන්ගේ අනුශාසනා වුණාට ඒ ගාථා අග මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි කියලා නෑ. හේතුව සියලු බුදුවරුන්ගේ ඒ අවසාන වූ ඉලක්කය වෙච්ච පූර්ණ අවබෝධය කරා ගමන් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශය. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි කිරීම මේ ගාථාවේ අන්තර්ගත වෙනවා. ඒ නිසයි මේකට කියන්නේ මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය. හොඳයි. අපි පැයකුත් මිනිත්තු 15ක් මේ දේශනාවට ඇහුම්කන් දුන්නා. 8යි කාලය වෙලාව. මේතහා මම පැහැදිලි කිරීමක් කරන්නේ අද සාකච්ඡාවකට මම වෙලාවක් වෙන් කරන්නේ නැහැ. ඔබ හැමදෙනාටම පින් දීලා මේ දේශනාවේ කටයුතු නිම කරනවා. විශේෂයෙන්ම මම පළමුවෙන්ම පුණ්‍යානුමෝදනා කරන්නේ අපේ මේ හේමචන්ද්‍ර ගුණසේකර පියාණන්ටත් ශ්‍රියානි ගුණසේකර මව්තුමියට. මම දැන් මහාන වෙලා අවුරුදු 25ක් වෙනවා. මේ වෙසක් මාසෙට අවුරුදු 25ක් වෙනවා මම. හෙටට මට අවුරුදු 35ක්. එතකොට මේ අවුරුදු 25 තුල ඔයත් විශ්වාස කරන එකක් නෑ. මම ගෙදර ගිහිල්ලා දවස් දෙකක් ඉඳලා නෑ. තුන්වෙනි දවසක් නම් හිටපු බවක් මතක නෑ. තේරුණා. උපරිම මම ගෙදර ගිහිල්ලා ඉන්දියා නම් ඉඳියේ දවස් දෙක තමයි. තුන්වෙනි දවසේ හිටියොත් පන්සලෙන් යන්න වෙන ලොකු අඳුරුන්ගෙන් ගුටි කන්න වෙනවා. නිසා දෙකෙන් සාමාන්‍යයෙන් එනවා. මතක ඇති කාලේ. හැබැයි මම දැන් 3 මාසයක් මේ නිවසේ පහළ මාලයේ බොහොම විවේකීව මගේ අධ්‍යාපන කටයුතු ආධ්‍යාත්මික කටයුතු ධර්ම පුහුණු වීම කටයුතු කරමින් බොහොම විවේකීව වැඩ සිටිනවා. අපිට මව්වරු පියවරු හම්බ වෙන උපත්ති. ඒ වගේම සම්මුති. දෙවිවරු හම්බෙන්නෙත් එහෙම නේද? බුද්ධ ධර්මයට අනුව දෙවිවරු ඉන්න උප්පත්තියෙන්. ඒගොල්ලෝ ඉන්නේ සදිව්‍ය ලෝකවල. යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිතය, වසවර්තිය සදිව්‍ය ලෝක. අයවා ඉන්න උප්පත්ති දෙවිවරු. ඊළඟට ඉන්නවා සම්මුති දෙවිවරු. ලංකාවේ ඉන්නේ විෂ්ණු දෙවියෝ, කතරගම දෙවියෝ, ගම්බාර දෙවියෝ, දැටිමුණ්ඩ දෙවියෝ, රාංවල දෙවියෝ. යා හංවල පැත්තේ නේ. රාංවල දෙවියෝ, සුමන සමන් දෙවියෝ. ඒ ඇත්තෝ අපි පිළිගන්නේ මොන දෙවියෝද? සම්මුති දෙවියෝ. මිනිස්සු ඇත්තන්ට දෙවියෝ කියනවා. පස්සේ ඒගොල්ලෝ දෙවිවරු විදියට පූජා කරනවා. ඒ වගේ අපිට මව්වරු පියවරු ඉන්නවා උප්පත්තියෙන්. මටත් ඉන්නවා අම්මා කෙනෙක් මීට අවුරුදු 35කට කලින් ජූනි 7 වෙනිදා
මාව බිහි කළා. ඒ මගේ උප්පත්ති අම්මා. එදා මට තාත්තා කෙනෙක් හිටියා. ඒ උප්පත්ති තාත්තා. ඒ දෙන්න ඉන්නවා. එතකොට සම්මුතිය මම මවක ලෙස පියක ලෙස මේ දෙපළ පිළි අරගෙන තියෙනවා. ඒ නිකන් නෙමෙයි බොහෝ කාලයක් සිහි නුවණින් ඇසුරු කරලා. මම මවක් ලෙස පියෙක් ලෙස මේ දෙපළට ඊටාම කාරුණිකව මෛත්‍රී සාගතව කටයුතු කරනවා. මෛත්‍රිය මත පදනම් වෙච්ච සම්බන්ධකමක් තමයි අප තුල තියෙන්නේ. ඒ නිසා ඊටාම පහසුවෙන් ඊටාම හොඳින් ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂයෙන්ම උතුරු ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවලට ගිහිල්ලා බොහෝ ප්‍රදේශවලට ගිහිල්ලා ධර්මදේශනා කටයුතු සිද්ධ කරන්න මට මේ ඇත්තෝ ගොඩාක් උපකාර ගොඩාක් උපස්ථාන කළා. මේක ලේසි පාසුවට කෙනෙක් බාර ගන්න වගකීමක් නෙවෙයි. උදේට 6:00 වෙනකොට දානි හදලා දෙන්න ඕනේ ඉඳලා. දවල්ට ආයේ 12 වෙන්න කලින් දානි හදලා දෙන්න ඕනේ. මේ ශ්‍රියානි මෑණියෝ ඒ වෙනුවෙන් අප්ප කැප වුණා. එක දානේ වේලක් 12 පහ වෙනකන් තිව්වේ නැතුව මේ ඉඳපු කාලයේ හැම දවසක්ම අප කැප වෙලා දම්පැන් හැදුවා. වරින් වර එළියට වඩිනවා වෙනත් ප්‍රාන්තවලට. නමුත් නැවත වැඩියම නැවත මෙහි ඉන්නවා. මේ විදිහට 3 මාසයකට අධික කාලයක් බොහෝ උපස්ථාන කළා මේ මෞතුමිය. ඒ වගේම මේ පියාණන් ඉතාම උපකාර වුණා. මම සතුටු වෙනවා. මගේ උප්පත්ති මව පියා එයත් ගම්බැස්ස. එයත්ත් එක්ක මම සමහර ධර්ම කාරණා කතා කරාට එයත්න්ට තේරුම් කරන්න අමාරුයි. මොකද හේතුව එයත්තුන්ගේ ජීවිත ගෙවිච්ච රටාවක් එයත්න්ට සමහර ධර්ම කාරණා තේරුම් ගන්නවත් තේරුම් ගන්න අවස්ථාව ලැබුණත් පුහුණු වෙන්නවත් පුණ්‍ය ශක්තිය මත මම විශ්වාස කරනවා අපේ මේ පියතුමත් මෞතුමියත් මං ඉඳපු 3 මාසේ අඩුම ශ්‍රද්ධාව ඇති කරගත්තා. නේද? ශ්‍රද්ධාව ඇති කරගත්තා හරියට. තුනුරුවන් කෙරෙහි පහදවල යන එක විතරයි මගේ එකම බලාපොරොත්තුව. මට පහදව ගන්න එක නෙවෙයි. මට පැහැදිච්ච ඉඳලා එන්න කිව්වේ. අපෝපස්ථාන කළ ඉතින් හරියට ශ්‍රද්ධාව ඇතිකරනද මම විශාල වීරියක් ගත්තා. මං හිතනවා මගේ ගමේ අම්මා තාත්තා දෙන්නට වඩා හොඳට ශ්‍රද්ධාව ඇති කරව ගන්න පුළුවන් වුණා. මං හැබැයි එක තීරණයකුත් තරම් මේ යන්නේ ඒ තමයි අපේ අම්මා තාත්තා මැරෙන්න කලින් මාස 2-3ක් ගෙදර ඉඳලා ඒ ඇත්ත තුලත් මේක කොහොමද හදන්නේ. මොකද ඒ ඇත්තන්ගේ හිත තුලත් හරියට තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුව ගත්තොත් අපේ බුදුහාඳුරුවන්ගේ ධර්මයට අනුව ඉතින් බීපු කිරිවල ණය ගෙවන්න පුළුවන්. ඒ සුප්පතිකාරක කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙන්නේ අම්මගේ තාත්තගේ ණය ගෙවන්න බෑ. මොනවයින්ද? අවුරුදු 100ක් උරහිස් දෙකේ ඉඳන් සැලකුවා. තියාගෙන. සක්විති රජකමටපත් කළා. ණය ගෙවන්න බෑ. හැබැයි කියනවා අසද්දේ සද්ධාය සමාදපේති. ශ්‍රද්ධාව නැති අම්මා තාත්තා තුල ශ්‍රද්ධාව ස්ථාවරව පිහිටෙව්වොත් අන්න එයා බීපු කිරිවල ණය ගෙවනවා. ශ්‍රද්ධාවට. ඒවට සල්ලි යන්නේ නැහැ. ඒවට ඕනේ අපිට හොඳ ශ්‍රද්ධාවන්ත ජීවිතයකයි අපිට හොඳ සිල්වත් ගුණවත්කම් අවබෝධය. ඉතින් මේ ඇත්ත තුල ඒක ගොඩනගන්න පුළුවන් වුණා. මේ ඇත්ත මට සිව්පසයි නොපිරිහෙලා උපස්ථාන කළා. සිව්පසේ චීවර පින්ඩපාත තේනාසන ඉලම්පස සිව්පසෙන්ම 3 මාසයක් උපස්ථාන කළා. සියලුම දේවා මෙහි සීතලට අඳිනේවා රස්නෙට අඳිනේවා වෙන වෙනම ගෙනත් දෙමින් ඉතින් ඒව තමයි චීවර වෙන්නේ. එතකොට මෙහෙදි ඉතින් සිවුරු වලින්ම කකුල් බේර ගන්න බෑනේ. මෙහෙදි මේ ස්කූටර් මත දාගත්තේ නැතොත් කකුලුත් ඉවරයි මමත් ඉවරයි. දැන් පුළුවන්. දැන් රස්නේ කාලේ. ඉතින් ඒ ඔක්කොම ටික පූජා කරා. බොහෝම කැප වුණා. අනිත් එක වෙලාව අතෑරීම. තමන්ගේ පුද්ගලික සියලු කටයුතු මේ මිත්‍රයෝ හරි කාරුණික වුණා. බොහෝ දෙනා මට මම දැනුවත් වුණා. විවිධ රාත්‍රී භෝජන සංග්‍රහයන් වලට කතා කරාට මේ ඇත්තන්ට එන්නවත් බැරි වුණා ඒවට. ඒ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න හින්දා අපි ඉන්න ඕනෑ කියලා මේ ඇත්තෝ මගේ අරපු අවස්ථා ගණනාවක් තිබුණා. ඔය ඇත්තෝ ඒ ගැන අනුකම්පා කරන්න ඕන. කාරුණික වෙන්න ඕනේ. මොකද යහපත් සිතින් මේ මා වෙනුවෙන් උපස්ථාන කරන්න ඒ දෙපළ නැවතුනේ. ඉතින් ඇත්තන්ට ඒ දෙපළටම මම පින් දෙනවා. මේ කාලය තුල තුනුරුවන් අරමුණු කරගෙන කරපු පින්කමේ බලයෙන් ඔබ දෙපළට
නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දීර්ඝායුෂ උදා වේවා. ඒ වගේම මේ ස්ථානයේ ඉන්නවා හැම දෙනෙක්ම පාහේ මට එක දාන වේලක් හරි මේ 3 මාසය ඇතුළත පූජා කරන්න. විශේෂයෙන්ම අපි විසින් ඉදි කරගෙන යන ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානය විවිධ ආකාරයෙන් උපකාර කරනවා. මොකද අපේ භික්ෂු පුහුණු ආයතනය ඔබ දැනුවත්. එය තුන් නිකායෙම දුප්පත් පන්සල්වල ඈත ගම්වල පන්සල්වල ඉන්න පොඩි හාමුදුරුලා ගෙනල්ලා එක තැනක තියාගෙන හොඳට ධර්ම අධ්‍යාපනය ලබා දෙන තැන. සිල්වත්කමක් ගුණවත්කමක් ඇතුව ජීවත් වෙන්න විනයක් හදන තැන. ඒ වගේම මේ වගේ රටවල් වලට අනාගතේ ඇවිල්ලා ඉංග්‍රීසි භාෂාවෙන් දෙමළ භාෂාවෙන් සියලුම ලංකාවේ විදේශ රටවල ජනතාවට ධර්මයේ දේශනා කරන්නට අවශ්‍ය කරන භාෂා ඥානය ඇති කරන තැන. මේ විශේෂ පුහුණු මධ්‍යස්ථානය. ඒ ස්ථානයේ ඉදිකිරීම වලට හදන සංඝාවාස කුටිවලට මෙහි සිටින බොහෝ දෙනා විවිධ ආකාරයෙන් ආධාර උපකාර කළා. ඉතින් මේ හැම දෙනාටමත් විශේෂයෙන්ම අපේ බණ පින්කම් ගෙවල් වල සංවිධානය කරපු දානවලට අපි වඩම්මලා ඒ දම්පැන් දීලා කරඬුන් වහන්සේ වඩමවාගෙන ඒ කටයුතු කරපු හැම දෙනාටමත් අපි පින් දෙනවා ආශිර්වාද කරනවා. ඔබ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබා ගනින්නට මේ පින් ඔබට උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ හේමචන්ද්‍ර පියාණන් මෞතුමිය නමින් දෙපාර්ශවයේම මිය ගියපෝ අම්මලා තාත්තලා බාප්පා නැන්දම්මා ඒ ඇතුළු කොට ඇති සියලුම ඥාතීන්ට මේ පින් දෙමු. ඒ ඇත්තෝ මේ පින් අනුමෝදන් වේවා, සුවපත් වේවා, සපවත් වේවා. මේ පින්කමට ආපු උපකාර වෙච්ච පින්දහම් කටයුතු සංවිධානය කරපු හැමෝගෙම නමින් මියගිය මව්පිය ගුරුවර බන්දු මිත්‍රාදීන් මේ උතුම් පින් අනුමෝදන් වෙලා මේ උතුම් බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් දක්ිත්වා කියලා අපි නෑයන්ට පින් දෙමු. සාදු සාදු සාදු. අපි විශ්වාස කරන, අපිට ආශිර්වාද කරන සියලු දෙවිවරු මේ උතුම් පින් කුසල් අනුමෝදන් වෙත්වා. දෙවිවරුන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා. ඔබ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ හැම දෙනාගේම අප හැම දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ටසිත වේවා. සියලු දෙවියෝ ඔබත් මහජනයාත් ආරක්ෂා කර දෙත්වා. දෙවියෝ මේ උතුම් පින්බලෙන් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ත. අවසාන වශයෙන් අද අපි ලැබපු අවබෝධය, අපි රැස් කරගත්ත මේ 3 මාසයකට අධික කාලයක් පුරා රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන්